ආලෝකයේ කොටස දැන් කරගෙන යනවා. ආලෝකයේ රිවිෂන් එකේ පළවෙනි එක විදිහට අපි මේක කරමු. ඔප්ටික්ස් කියන කොටස. ආලෝකය. හරි. වර්තනය කියන එකෙනාගෙන් අපි පටන් ගමු වැඩේ. වර්තනය කියන්නේ රිෆ්‍රැක්ෂන්. English medium students. රිෆ්‍රැක්ෂන්. එතකොට දැන් මොකක්ද මේ වෙන්නේ? මම මේව හරිම ඒ කියන්නේ සරලව කරනවා. සරලව හැබැයි ඕනෙම ප්‍රශ්නයක් කරගන්න පුළුවන් වෙන්නේ. හොඳට අහන් ඉන්න. ඒ වගේම මෙච්චර කාල ක්ලාසස් වලින් මේක ඉගෙන ගත්ත විදිහ මතක් කරලා බලන්න අපි සර්ව සම්පූර්ණයෙන් වෙනස් නැද්ද සහ අපේ ක්‍රම වලට අඩුම ගානේ ඇප්‍රෝච් කරන්නවත් පුළුවන්ද කියලා ඒගොල්ලන්ට. අපි බලමු. හරි. එක් මාධ්‍යයක සිට පුතා මම මේ මාධ්‍ය දෙකක් අඳිනවා. හරි. ඔයා හිතන්නකෝ මේක වාතය කියලා. රයිට්. එයා එක පුතා මේක හිතන්නකෝ වීදුරු කියලා මෙන්න මේ පැත්ත. මේ ඉරෙන් වෙනස් කළේ මාධ්‍යයන් දෙකක්. එකක් වාතය. එයා මෙතන ග්ලාස්. එතකොට මෙන්න මෙහෙම ගන්න. එක් මාධ්‍යයක සිට නැත්නම් එක් මාධ්‍යයක ගමන් ගන්නා ආලෝක කිරණයක් වෙනත් මාධ්‍යයකට පිවිසීමේදී එහි මුල් ගමන් මාර්ගය වෙනස් වීමේ ප්‍රතිඵලය අපි කියනවා ආලෝක වර්තනය කියලා. ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. මෙන්න මෙහෙම කේස් එකක්. හරි. දැන් මාධ්‍යයක මේ දැන් මේක තියෙනවනේ මේ ඉර. ඔයාලට පේනවා මේ ඉර. මේකට අභිලම්බයක් අඳිනවා කියන්නේ අංශක 90ක් වෙන්න මෙන්න මෙහෙම එකක් අඳිනවා. පොඩ වැරදුන. තනි කෙලින් ඉරක් අදින්න ඕනේ. මෙන්න මෙහෙම. මේකට තමයි අභිලම්බය කියන්නේ. දන්නවනේ අභිලම්බය කියන එක කියනවා. එතකොට දැන් මෙතන තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ වාතය. මේ තියෙන්නේ වීදුරු. මෙතන තියෙන වාතය. මේ පැත්තේ තියෙනවා වීදුරු. මොකද වෙන්නේ? දැන් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. එක් මාධ්‍යයක ගමන් ගන්නා ආලෝක කිරණයක්. පුතා මෙන්න මේ මාධ්‍යයේ ගමන් ගන්න ආලෝක කිරණය සලකන්න. ඔව් එක් මාධ්‍යයක ගමන් ගන්නා ආලෝක කිරණයක් තවත් මාධ්‍යයකට නැත්නම් වෙන මීඩියම් එකකට එක මීඩියම් එකක ඉඳන් අනෙත් මීඩියම් එකකට ලයිට් රේ එකක් එනකොට ඇතුළට අන්න එයාගේ මුල් ගමන් මාර්ගය වෙනස් වීමේ ප්‍රතිඵලය. ඔන්න බලන්න දැන් මේක නැමුණා. ඇත්තටම යන්න තිබ්බ මෙන්න මෙහෙම යන්න තිබ්බ මාර්ග වලට පේනවා. මම මේක වෙනම ඇන්දොත් එහෙම මේක තව එකක් කරා. මෙන්න මෙහෙම මේ තියෙන්නේ අපි ගත්තොත් එහෙනම් මේ තියෙන වාතය මම මේ ඇඳ අභිලම්බය කියලා මේකට කියන්නේ අංශක 90ක් වෙනවා. ඒ කියන්නේ අපි මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය මෙතන වාතය කියන එක කෙනයි. වාතය නැත්තම් එයා කියන කෙනා සහ මෙතන තියෙන වීදුරු. මෙන්න මේ කියන මාධ්‍යයන් දෙක වෙන් කරන පෘෂ්ඨය අපි කියන අතුරු මුහුණත කියලා. ඉන්ටර්ෆේස් එක කියන්න පුළුවන් අතුරු මුහුණත. මෙන්න මේ අතුරු මුහුණතට අංශක 90ක එකක් ඇන්දොත් ඒක අපි අඳින්නේ මනක් කල්පිතව imaginary. එතකොට මේ ඇන්දොත් එහෙම ඒකට අපි කියනවා අභිලම්බය කියලා. එතකොට බලන්න ඒකත් එක්කයි අපි මේ හැමදේම අධ්‍යයනය කරන්නේ. එක් මාධ්‍යයක සිට අනෙක් මාධ්‍යයකට නැත්නම් එක් මාධ්‍යයක ගමන් ගන්නා ආලෝක කිරණයක් තවත් මාධ්‍යයකට පිවිසීමේදී එහි මුල් ගමන් මාර්ගය වෙනස් වීමේ ප්‍රතිඵලය. ඒ කියන්නේ ඔන්න එක් මාධ්‍යයක ගමන් ගන්න ආලෝක කිරණය ආවා. එයා තව මාධ්‍යයකට පිවිසුනාට පස්සේ එයාගේ මුල් ගමන් මාර්ගය වෙනස් කරගත්තා. හරිනම් මෙන්න මෙහෙම යන්න තිබ්බ කෙලින් යන්න තිබ්බ ඉර මෙහෙට ගියා. මෙතන වාතය කියන එක කියන සාමාන්‍යයෙන් අපි කියනවා විරල මාධ්‍ය ඩෙන්ස් මීඩියම් එකක් කියලා. නෑ සෝරි. විරල මාධ්‍යයක් අපි කියනවා ඒක රෙයා මීඩියම් එකක් කියලා. අපි ගහන මාධ්‍යයකට කියනවා ඩෙන්ස් මීඩියම් එකක් කියලා. එතකොට මෙන්න මේ කතාවල් ටික මතක තියාගන්න දැන් පළවෙනි දේ තමයි අපි වර්තනය කියන එක සරලව කිව්වොත් එහෙම එක් මාධ්‍යයක ඉඳන් අනෙක් මාධ්‍යයකට ආලෝක කිරණයක් වෙන්න පුළුවන් වෙන මොකක් හරි තරංගයක් වෙන්න පුළුවන්. ඕවා විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ තියෙන ඕන එකක්. මොකද පුතා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන ඕනෑම එකක්. ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් එකේ තියෙන ඕන එකක් පරාවර්තනය වර්තනය විවර්තනය නිරෝධනය කියන ඒවා. පරාවර්තනය වර්තනය නිරෝධනය. පරාවර්තනය වර්තනය නිරෝධනය. ඔය කියන දේවල් අනුගමනය කරනවා ඔයගොල්ලෝ දන්නවා. විවර්තනය කියන එක වෙනම කතාවක්. අපි ඒ දේවල් කතා කරමු. දැනට හිතා ගන්න ආලෝක වර්තනය කියද්දි එක් මාධ්‍යයක ගමන් ගන්න ආලෝක කිරණයක් තවත් මාධ්‍යයකට යනකොට එයාගේ මුල් ගමන් මාර්ගය වෙනස් වීමේ ප්‍රතිඵලය වර්තනය වෙනවා. ඉතින් මේ වර්තනයට මොකද්ද හේතුව කියලා අහුවොත් එහෙම මම මේ මුලින් ඉඳන් කියාගෙන යනවා. ඊට පස්සේ MCQ කරලා පෙන්නනවා පාස් පේපර්ස් එතකොට පුළුවන්. වර්තනයට පුතා ප්‍රධාන හේතුව වෙන්නේ එක් මාධ්‍යයක ඉඳන් අනෙක් මාධ්‍යයකට ගමන් කරනකොට මේ අපි ගමන් කරන ආලෝක කිරණ වෙන්න පුළුවන් වෙන තරංගයක වෙන්න පුළුවන්. එයාගේ ප්‍රවේග වෙනස් වෙනවා. ඒකින්ද තේරුම් ගන්න මෙන්න මෙහෙම එන ආලෝක කිරණය මෙන්න මෙහෙම නැමෙන්න හේතුව වෙන්නේ
පුතා වර්ධනයට ප්‍රධාන හේතුව වෙන්නේ එක් මාධ්‍ය තුලින් එකිනෙකට වෙනස් ප්‍රවේග වලින් ආලෝකය ගමන් කරන එක. එකිනෙකට වෙනස් ප්‍රවේග වලින් ආලෝකය ගමන් කරන එක. එක් මාධ්‍ය වලින්. මෙතන තියෙන ප්‍රවේගය c1 කිව්වොත් මෙතනින් යන ප්‍රවේගය c2 වෙනවා. ඒකින්ද velocity එක වෙනස් වෙලා light ray එකේ velocity එක වෙනස් වෙලා dense medium එක ඒ වගේම rare medium එකේදී එහෙම වෙනස් වුණාම කොහොමත් වර්ධනය කියන එක වෙනවා. එතකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් ආලෝක තරංගයක් ඒ වගේම සියලුම තරංග එක් මාධ්‍යයක ඉඳන් අනෙක් මාධ්‍යයකට ගමන් කරද්දී ඒ කියන්නේ පුතා වර්ධනය වීමේදී එයාගේ සංඛ්‍යාතය නොවෙනස්ව පවතිනවා. මොනවද මේ කියන්නේ? v සමානයි f ලැම්ඩා කියලා සමීකරණයක් මතක ඇති. මම මෙතන ආලෝකය ගැන කතා කරන හින්දා c කියලා දාන්නම්. c f ලැම්ඩා c සමානයි f ලැම්ඩා කියලා සමීකරණයක් ඔයාලට මතක ඇති. c සමානයි f ලැම්ඩා කියලා සමීකරණයක් මතක ඇති. එහෙම නැත්නම් v සමානයි f ලැම්ඩා. මතක තියාගන්න ආලෝක කිරණ එක් මාධ්‍යයක ඉඳන් අනෙක් මාධ්‍යයට එනකොට කවමදාවත් එයාගේ සංඛ්‍යාතේ වෙනස් වෙන්නේ නැහැ. ඒකින්ද සංඛ්‍යාතේ නොවෙනස්ව පවතිනවා. v සමානයි f ලැම්ඩා ගත්තොත් මේ ෆ්‍රීකවන්සි එක කොන්ස්ටන්ට්. ඒකින්ද v අල්ලෝබේ සමානුපාතිකය ලැම්ඩා කියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ආලෝකයේ මේ වෙලාවේදී මේ වර්ධනය කරනකොට වර්ධනයේ සලකනකොට සලකන ප්‍රවේගය තියෙනවනේ. ඔය මාධ්‍යයන් වලට ගමන් කරනකොට දැන් මෙතන තිබ්බ ප්‍රවේගය c1 නම් මේ වාතයේදී තිබ්බ ප්‍රවේගය c1 නම් ඒ වගේම වීදුරු වල තියෙන ප්‍රවේගය c2 නම් මෙන්න මේ c1 c2 කියන දේ වෙනස් වෙච්ච බව ඇත්ත. හැබැයි යා කවදාවත් තරංග ආයාමයට අනුව වෙනස් වුණේ නැහැ. ඒකින්ද මේ v අනුලෝමයි ලැම්ඩා කිව්වට ඇත්තටම අපිට ලැම්ඩා v මත රඳා පවතිනවා කිව්වත් v ලැම්ඩා මත රඳා පවතිනවා කියන්න බෑ. ඕ මොකද්ද ඒ කිව්වේ? ඔන්න බලන්න මෙහෙම කතාවක්. ඔයා දන්නවා දෝලන තරංග පාඩමේ දෝලන කොටස යටතේ කොමත් වායුන් ගැන එහෙම කතා කරනකොට වායුවක ප්‍රවේගය v සමානයි ගැමා r t බෙදීම m කිව්වා. ඇත්තටම වායුන් වල ප්‍රවේගය රඳා පැවතුනේ වීතාද සාරවත් වායු නියතය ටෙම්පරේචර් එක නිරපේක්ෂ උෂ්ණත්වය එයාගේ මෞලික ස්කන්ධ මෙන්න මේවා මත. එහෙම නැත්නම් v සමානයි ගැමා p බෙදීම ρ. හැබැයි එකකින් ඇති වැඩක් නැහැ. v සමානයි ගැමා p බෙදීම ρ. ඔය කියන සමීකරණ දෙකට අපි පාවිච්චි කරන්නේ v සමානයි ගැමා rt බෙදීම m. එතකොට මේ මම කතා කරන්නේ මොකක්ද මේ මේ වායු ගැන පොඩකින් මම ඔක්කොම එක තැනකට එකතු කරනකම් අහගෙන ඉන්නේ. v සමානයි ගැමා r t බෙදීම m. එහෙම නැත්නම් v සමානයි ගැමා p බෙදීම ρ කියන සමීකරණයත් අපි පාවිච්චි කරනවා. එතෙන්දී ඔයාලට මතක ඇති මේ වගේ වෙලාවක වුණත් අපිට ඕන්නම් තිබ්බා. පුතා if we want අපිට තිබ්බනේ v සමානයි f ලැම්ඩා කියන එක කෙනා වාතයට දාන්න. හැබැයි ඔයා දන්නවා v සමානයි f ලැම්ඩා නෙමෙයි අපිට වාතයේදී අපි ගත්තොත් එහෙනම් වායු අංශ වල ඒක අපි ගත්තොත් එහෙනම් වාතයේදී ප්‍රවේග ගැන කතා කරනකොට අපි කවදාවත් v සමානයි f ලැම්ඩා සමීකරණයේ v ගැන හිතන්නේ නැහැ. අපි එතෙන්දි කියනවා v කියන එක කෙනා රඳාපවතින ගැමා r t බෙදීම m මත. නිරපේක්ෂ උෂ්ණත්වයේ මත. එහෙම නැත්නම් සාරවත් වායු නියතයේ මත. ඒ වගේ කවදාවත් එතකොට එයා f මත රඳා පැවතුනද? සංඛ්‍යාතය මත රඳා පැවතුනද? ලැම්ඩා මත රඳා පැවතුනද? නැහැ. ඒගොල්ලෝ මත රඳා පැවතුන්නේ නැහැ. අන්න ඒ වගේ ආලෝකයේදීත් කවදාවත් මෙන්න මේ කියන ප්‍රවේගය රඳා පවතින්නේ නැහැ f මතවත් ලැම්ඩා මතවත්. ඒකින්ද මතක තියාගන්න එක් මාධ්‍යයකින් අනෙක් මාධ්‍යයකට ආලෝක කිරණයක් ගිහිල්ලා එයාගේ ගමන් මාර්ගය වෙනස් කර ගන්න බව ඇත්ත. අන්න එහෙම වුණාම මෙතන වර්ධනයක් වෙනවා. හැබැයි මේ වර්ධනය වුණාට කවදාවත් මොනවා වෙන්නේ නැද්ද? මේ v කියන එක්කෙනා එයාගේ සංඛ්‍යාතය මතවත් ලැම්ඩා මතවත් සඳහා පවතින්නේ නැහැ. හැබැයි v වෙනස් වෙන බව ඇත්ත. හැබැයි ඒ වෙනස් වෙන්නේ වෙන හේතුන් නිසා. ඒකින්ද v කියන එක්කෙනා කවදාවත් f මතවත් ලැම්ඩා මතවත් සඳහා පවතින්නේ නැහැ. f කියන්නේ ෆ්‍රීකවන්සි එක, ලැම්ඩා කියන්නේ වේව් ලෙන්ත් එක, v කියන්නේ වෙලොසිටි එක. එහෙනම් හොඳට මතක තියාගන්න ඒ කතාවත්. හරි. වර්තනාංකය කියන එක නා අර්ථ දක්වලා ඒකෙන් අපි ගණන් හදන හැටි පොඩ්ඩක් හිතලා අපි යන් ඉස්සරහට. වර්තනාංකය අර්ථ දක්වමුද? වර්තනාංකය කියන්නේ මොකක්ද? refraction index. වර්තනාංකය refraction index. වර්තනාංකය ඔබ ලස්සනට ලියන්න ඕනේ. ඔයා දන්නවා. විභාගෙට නිවුරුදු වෙන්නේ. මම අනික වීඩියෝ ලියන නිසා ඔයගලන්ට තේරෙනවා හොඳට. වර්තනාංකය refraction index. මේක සාමාන්‍යයෙන් අපි 1n2 කියලා සාමාන්‍යයෙන් පොදුවේ අපි පාවිච්චි කරනවා. ඒක එක එක වෙලාවට වෙනස් කරගන්නවා. සමහරවිට ANG කියයි. මොකද්ද මේ කියන්නේ? ඒ වගේ මේකේ පහසු අර්ථයක් මම මේ හැමදේම කියනවා. මෙහෙම කියලා තියෙනවා. දැන් මෙතන ඉඳන් අහන්න. මෙහෙම කොහේ හරි තැනක ඕගලන්ට මේ විදිහට උගන්වලා තියෙනවා නම්
ආයේ මේ වීඩියෝ බලන්නේ නැහැ කියලා මට මැසේජ් එකකුත් දාලා ටෙලිග්‍රෑම් එකේ ගෲප් එකකිනුත් අයින් වෙන්න. හරි. අහන් ඉන්න. මම මේක සරලවත් කියනවා. පළවෙනි දේ තමයි පුතා මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මේක මේ නිකන් අදහසක් විතරයි. මේක නෙමෙයි හරිම දේ. හැබැයි මේක අදහසක් මේකෙන් ඕනේ ගානක් හදන්න අවශ්‍ය කරන ඒ අයිඩියා එක එනවා. මොකද අපිට සාමාන්‍යයෙන් EQ කියලා දෙයක් තියෙනවා IQ කියලා දෙයක් තියෙනවා. සයිකොලොජි දන්නවනේ. එතකොට EQ කියන්නේ සාමාන්‍ය දෙයක් දැක්කහම මෙන්න මෙහෙමයි කියලා හිතන දේ කියලා කියන්න පුළුවන්. ඒ වගේ වර්තනාංකය කියන එක්කෙනාගේ අදහසක් අපේ ඇඟ ඇතුලේ තිබ්බොත් අපි ගණන් හදනකොට ඒ අදහස හින්දා MCQ ඔටෝ කරන්න පුළුවන් වෙනවා. ඒකින්ද සමහර MCQ නිකම්ම මම ඔය උත්තර පහ විතරක් බලලා හරි උත්තරේ කියන්නේ ගණන්වත් හදන්න නැතුව අන්න ඒ ක්‍රමේ. ඒ ක්‍රමේ මම දැන් එළියට පොඩ්ඩක් දෙන්නම්. ඔක්කොම නෙමෙයි. හිමින් කාලෙත් එක්ක හැමදේම දෙන්න. වර්තනාංකය කියන එක්කෙනා අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් එක් මාධ්‍යයක් සතු වර්තනය කිරීමේ හැකියාව අපිට කියන්න පුළුවන්. හැබැයි ඒක කාට හරි සාපේක්ෂවයි කියන්නේ. ඒකින්ද එක් මාධ්‍යයක් සතුව ආලෝක කිරණයක් වර්තනය කිරීමේ හැකියාව ගැන කියවෙන දේ. එහෙම නැත්නම් සංඛ්‍යාත්මකව ඒක කියවෙන දේ තමයි වර්තනාංකය වෙන්නේ. එතකොට ඒක ඇත්තටම මාධ්‍යයන් ඒක සාපේක්ෂවනේ කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන වාතය කියන එක්කෙනයි වීදුරු කියන එක්කෙනයි ගත්තොත් එහෙම මෙන්න මේ වාතයේ වීදුරු වලට සාපේක්ෂව මේ ආලෝක කිරණේ වර්ධනය කරන්න පුළුවන් හැකියාව කොච්චර නමලා දාන්න පුළුවන්ද කියන හැකියාව ගැන තමයි මේකෙන් කියන්නේ. එහෙම දෙයක් අපිට කියන්න පුළුවන්. එතකොට මේ හැකියාව කියද්දී අර වෘත්ත කතාව මතකයි. සාමාන්‍යයෙන් මේ වෘත්තයට සාපේක්ෂව තමයි මෙයා කුඩයි කියන්න පුළුවන්. නැත්නම් එහෙම කියන්න බෑ. අන්න ඒ වගේ මාධ්‍යයන් දෙකක් තියෙනකොටනේ අපිට වර්තනය ගැන කතා කරන්න පුළුවන්. එතකොට එක් මාධ්‍යයකට සාපේක්ෂව අනිත් මාධ්‍යයේ වර්ධනය කිරීමේ හැකියාව. ඕක එක් මාධ්‍යයකට සාපේක්ෂව එකට වඩා වැඩි වෙනකොට එකට වඩා අඩු වෙනකොට කොහොමද කියලා මම කියන්නම්. එතකොට වැඩි පුළුවන්. වර්තනාංකයේ අර්ථ දක්ව ගත්තොත් වර්තනාංකය නැත්නම් රිෆ්‍රැක්ෂන් ඉන්ඩෙක්ස් එක අපි අර්ථ දක්ව ගත්තොත් මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන්. අහන් ඉන්න. වර්තනාංකය කියන කෙනා අර්ථ දක්ව ගත්තොත් මෙහෙමයි. පළමු දැන් මම මෙතන මේකට පාවිච්චි කරන්න වර්තනාංකයට මේක බලන්න එපා. 1න් 2 කියන සංකේත යූස් කරනවා සිම්බල් එක. එතකොට මෙතන රිෆ්‍රැක්ෂන් ඉන්ඩෙක්ස් එකේ මෙන්න මේකයි කියවෙන්නේ. පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය සාමාන්‍යයෙන් ගන්න නම් පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය ගන්න නම් මේ මෙතන 1න් 2 කියලා ලිව්වහම මම මේ වර්තනාංකය ගන්න හැටි ගණන් හදන හැටි කියලා දෙන්න යන්නේ. අහන් ඉන්න. මෙතන පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය. මේක ANG කියලා දැම්මොත් එහෙම A කියන්නේ යා නම් G කියන්නේ ග්ලාස් නම් A කියන්නේ වාතය නම් G කියන්නේ වීදුරු නම් වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය හැම වෙලේම මේ උඩ ඉන්න එකාට සාපේක්ෂවයි කතා කරන්න ඉන්න කෙනා ගැන. එතකොට එයාට සාපේක්ෂවයි අපි කියලා තියෙන්නේ. එතකොට මතක තියාගන්න මෙන්න මේකෙන් දෙක කියලා ලිව්වොත් එහෙම පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය refractive index of the second medium relative to the first medium refraction index of the second medium relative to this first medium අපි සැලකුවොත් එහෙම ගැනීම සඳහා අපි කරන්නේ පුතා පළමු මාධ්‍යයත් දෙවන මාධ්‍යයත් තුලින් ගමන් ගන්නා ආලෝකයේ ප්‍රවේග අතර අනුපාතයක් අපි කියනවා ratio in between දෙන්න අතර තියෙන ප්‍රවේග අනුපාතයක් අපි ගන්නවා. එතකොට මෙතන 1න් 2නේ පළවෙනි මාධ්‍යයේ ගමන් කරපු ප්‍රවේගය c1 නම් වාතය තුල ගමන් කරන ප්‍රවේගය c1 නම් නැත්නම් පළමු මාධ්‍යය තුල ගමන් කරන ප්‍රවේගය c1 නම් සෙකන්ඩ් මීඩියම් එක තුල ගමන් කරන ප්‍රවේගය c2 නම් කෙලින්ම අපි මේක ප්‍රවේගය ඇතුලෙන් මෙහෙම ලියන්න පුළුවන්. එතකොට මේක AN G වුණොත් එහෙම N CA බෙදීම CG වාතය තුලදී ගමන් කරන ලද ප්‍රවේගය බෙදීම CG ඩිනොමිනේටර් නියුමරේටර් ගැන පොඩ්ඩක් හිත යන්න. ඉංග්‍රීසි මීඩියම් එකේ තේරෙනවා සිංගල් මීඩියම් එකේ හිතන්න යන්න එපා ඉතින්. හැබැයි වැරදිලා හරි මේ ANG කියන එක නොදී මෙන්න මෙහෙම NG කියලා දුන්නොත් එහෙම පුතා A කියලා තියෙන්නේ නිරපේක්ෂව. සාමාන්‍ය නිරපේක්ෂ වර්තනාංකය කියන්නේ. සාමාන්‍යයෙන් අපිට සාපේක්ෂව වගේම නිරපේක්ෂව දේවල් කතා කරන්න පුළුවන්. ඒත් නිරපේක්ෂව කතා කළොත් ඒ කතා කරලා තියෙන්නේ හැම වෙලෙම කාට සාපේක්ෂවද? වාතයට සාපේක්ෂව. හේතුව වාතයේ වර්තනාංකය හැම විටම එකයි. ඒකින්ද මෙතන ඔයා
ANG කියන එක කෙනා ගත්තත් ඒක එහෙම නැතුව ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. sorry වාතේ වර්තනාංකයේ ඔව් එතන හරි වර්තනාංක ඇතුලෙන් මම තාම ලිව්වේ නැහැ. ඒක මම තේරුම් කරලා දෙන්නම්. අපි නිරපේක්ෂ වර්තනාංකය කියන එක පොඩ අර්ථ දක්වගෙන මෙතන යම් අපිට සාමාන්‍ය වර්තනාංකය කියන එක නිරපේක්ෂ වර්තනාංකය අර්ථ දක්වන්න තියෙන්නේ නිරපේක්ෂ වර්තනාංකයේ ANM කිව්වොත් මට මේක සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් NM කියලා. හේතුව අපි වාතයට සාපේක්ෂව කතා කරන්නේ නිරපේක්ෂ වර්තනාංකය. නිරපේක්ෂ වර්තනාංකය කියන එක කතා කරන්නේ කාට සාපේක්ෂවද? නිරපේක්ෂ වර්තනාංකය නැත්නම් absolute refraction index නිරපේක්ෂ වර්තනාංකය absolute refraction index කාට සාපේක්ෂව කතා කරන්නේ? වාතයට සාපේක්ෂව. එහෙනම් මෙන්න මෙහෙමයි. කිසියම් මාධ්‍යයක වර්තනාංකය වාතයට හෝ රික්තයට සාපේක්ෂව ගන්නව නම් එමාගේ මාධ්‍ය සඳහා නිරපේක්ෂ වර්තනාංකය වෙනවා. එහෙනම් මතක තියාගන්න කිසියම් මාධ්‍යයක වර්තනාංකය වාතයට හරි රික්තයට හරි එයා එකට හරි වැකියුම් එකට හරි සාපේක්ෂව ගත්තොත් එහෙම එයාගේ ඒ අගය ඒ අපිට එන අගය එයාගේ නිරපේක්ෂ වර්තනාංකය වෙනවා. එතකොට අපිට ANM කියන එක ලියන්න පුළුවන් වාතයේ හෝ රික්තයේ ආලෝකයේ ප්‍රවේගය හෙවත් CA බෙදීම අදාළ මාධ්‍ය තුලදී CM අදාළ මාධ්‍ය තුලදී ආලෝකයේ ප්‍රවේගය. දැන් හොඳට මතක තියාගන්න මෙහෙම එකක්. මම දැන් කිව්වනේ වර්තනාංකය කියන එක ගැන පොඩි කතාවක්. වර්තනාංකය කියන එක මම කිව්වා වර්තනය කරගැනීමේ හැකියාව. හරි. සර් කියනකො මෙන්න මෙහෙම කතාවක් කියලා කිව්වොත් එහෙම. හරි විරල මාධ්‍යයකට සාපේක්ෂව. දැන් මෙයා විරල මාධ්‍යයක් නේ වාතය කියන්නේ. සාපේක්ෂව ගහන මාධ්‍යයක් නේ G කියන්නේ. ග්ලාස් කියන්නේ. ඔය ඇහුවොත් එහෙම විරල මාධ්‍යයකට සාපේක්ෂව ගහන මාධ්‍යයක් ගැන කතා කරොත් එයාගේ වර්තනාංකය කොහොම වෙයි කියලාද කියන්නේ. පුතා විරල මාධ්‍යයකට සාපේක්ෂව නම් ගහන මාධ්‍යයක වර්තනාංකය කියන්නේ එයා එකට වඩා වැඩි පිළිතුරක් වෙනවා. එයා එකට වඩා වැඩි පිළිතුරක් වෙනවා. වැරදිලා හරි ගහන මාධ්‍යයකට සාපේක්ෂව නම් විරල මාධ්‍යයක වර්තනාංකය කියන්නේ එයා එකට වඩා අඩු පිළිතුරක් වෙනවා. මේක හොඳට මතක තියාගන්න. මේක සාපේක්ෂ කියන අදහස තියෙනවා නම් හරියට හරි. ඒක තමයි අර වෘත්තය අන්දලා පෙන්නුවේ. මේ ලොකු වෘත්තයක් මේ තියෙන පුංචි වෘත්තයක්. විශාල වෘත්තයට සාපේක්ෂවයි මේ පුංචි වෘත්තයක් කිව්වේ. ඒ වගේ විරල මාධ්‍යයකට සාපේක්ෂව ගහනයි කිව්වහම හයියයි. එතකොට එකට වඩා වැඩි. එතකොට විරල මාධ්‍යයකට සාපේක්ෂව ගහන මාධ්‍යයක එකට වඩා වැඩි. ගහන මාධ්‍යයකට සාපේක්ෂව විරල මාධ්‍යයක නම් ඒ කියන්නේ ඩෙන්ස් මීඩියම් එකකට. ඒ කියන්නේ රෙයා මීඩියම් එකක refraction index එක relative to dense medium ගත්තොත් එහෙම එයා අනිවාර්යයෙන්ම lesser than 1 වෙනවා. ඔහොම කිව්වහම දැන් ওই වැඩේ තේරෙනවා. ඔය කතා ඔක්කොම පාවිච්චි කරලා මෙහෙම කිව්වොත් එහෙම පළවෙනි මාධ්‍ය එක පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහවලින්. C1 බෙදීම C2 C1 කියන්නේ පළමු මාධ්‍යයේ ප්‍රවේගය දෙවන මාධ්‍යයේ ආලෝක ගමන් කරන ප්‍රවේගය C2 කියන්නට පුළුවන්. ඒක අපිට ලියන්න පුළුවන් ආපහු පාර λ1 divided by λ2 කියලා තරංග ආයාම හැසුරේ. අර අතනේ අපි දන්නවනේ ඇයි මෙතෙන්ට ඔයා C කියන එක්කෙනාට f lambda කියලා එක්කෙනා දැම්මොත් එහෙම සංඛ්‍යාතයේ නියතයින අවස්ථා දෙකේ ft කැපිලා යනවා. ඒකයි මේ වෙන්නේ. ඊට පස්සේ ඔන්න මෙතන මේ පුතා වර්තනාංක ඇතුලෙන් ලිව්වොත් එහෙම n2 බෙදීම n1 බෙදීම n2 බෙදීම n1 වෙනවා. හේතුව සාමාන්‍යයෙන් මේ මෙතන අපි මෙයා කතා කරලා තියෙන කාට සාපේක්ෂවද? ඔව් එකට සාපේක්ෂව දෙක. එතකොට සාමාන්‍යයෙන් සාපේක්ෂව කතා කරනකොට ඒ සාපේක්ෂ කියන වචනේ යෙදිච්ච කෙනා ඕනෑම තැනක සයන්ස් වලදී යටටයි එන්නේ. ඔයා කිය එතකොට මේ ප්‍රවේග වලදී ඒ කතාව උන්නේ නැහැනේ. ඇයි මෙතන c දෙක ලිව්වේ? පුතා මෙතන කතා කරන්නේ n ගැන. මෙතන c වෙන එකක්. එතනින් උත්තරේ ගන්න පුළුවන් බව ඇත්ත. හැබැයි හරිම අර්ථ දැක්වීම තියෙන්නේ මෙතන. ඒකින්දා මොනවා හරි වෙලාවක වර්තනාංග ඇසුරෙන් දුන්නොත් එහෙම එකෙන් දෙක කියන එක්කෙනා එතෙන්දී පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය මෙන්න මේ විදිහට ලියන්නත් පුළුවන්. ප්‍රවේග ඇසුරෙන් ලියනවා නම් කෙලින්ම c1 බෙදීම c2. හැබැයි වර්තනාංක ඇසුරෙන් ගන්නවා නම් අන්න එතන සාපේක්ෂතාව තියෙනවා. එතන රිලටිවිටි එක තියෙනවා. අන්න එතකොට මෙහෙම. ඔය කතාව ටික ඇත්තටම නෝට් එකක් දෙන්න ඕනේ. ඒ වුණාට ඔයාලට ඔක මතක තියාගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම ආයෙ නෝට් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා මේ වීඩියෝ එක සැරයක් බලලා ආයෙ නිකන් ඉන්න ගමන් තව සැරයක් බැලුවොත් මේ කතාව පුළුවන් වෙනවා. අපි යම් පාස් පේපර්ස් වලට.
හරි. ජලයේ වර්තනාංකය 4 බෙදීම 3යි. ජලයට මම W කියන්නම්. වාතය තුල ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 18යිලු. ජලය තුල ආලෝකයේ ප්‍රවේගය කොච්චරද අහන්න. ජලයේ වර්තනාංකය දීලා තියෙනවා. ජලයේ වර්තනාංකය කියලා කෙලින්ම කියලා. මොකද්ද මේ කියලා තියෙන්නේ? වාතයට සාපේක්ෂව. ඇයි වාතයට සාපේක්ෂව මොකක් හරි කිව්වොත් එහෙම මේක නිරපේක්ෂයි කිව්වනේ. එතකොට නිකම්ම වාතයට සාපේක්ෂව ජලය කියන්න ඕනේ නැහැ. ජලය කිව්වොත් හරි. මම ඔක් කිව්ව කලින්. ඒකයි නිරපේක්ෂ කතාව කිව්වේ. දැන් ඔයාලට තේරෙනවා පේපර් වලට ඕන විදිහටමයි කරලා තියෙන්නේ කියලා. ඔක ෆොටෝ එක ගහින් මම දවදා කළා නම් මට ඔක් කරන්න පැය 3ක් විතර ගන්න වෙනවා. ක්ලාස් එකක වුණත් මේ දේවල් කියන්න ඔයාට ඔය විතර සරලව කියන්නේ නැහැ. අපි සරලවත් කියලා අවශ්‍ය හැමදේමත් දෙනවනේ. ඒක තේරුම් ගන්න මෙතන. අවශ්‍ය හැමදේම මෙතන කෙරෙනවා කියලා. සහ බොහොම ලේසියෙන් මේ වැඩි වෙනවා කියලා. ෆිසික්ස් වල ඕගොල්ලෝ දකලා ඇතිනේ ඊට වඩා ලොකු අමාරුවක්. ඒක නෑ කියලා තේරෙනවනේ. ජලයේ වර්තනාංකය 4 බෙදීම 3යි 4 divided by 3. ඒක ඇත්තටම නිරපේක්ෂව කියලා තියෙන්නේ. එතකොට අපි කාට සාපේක්ෂව කියන්නේ නැති හින්දා කෙලින්ම W කියලා දාන්න පුළුවන්. වාතය තුල ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 18යි. ඒ ජලය තුල ආලෝකයේ ප්‍රවේගය කොච්චරද කියලා අහනවා. ජලය තුල ආලෝකයේ ප්‍රවේගය. ඉතින් මේක ඇත්තටම ANW කියන එක කෙනානේ මේ කියලා තියෙන්නේ අපිට නොකියුවට හේතුව ජලයේ වර්තනාංකය කියන්නේ ඇත්තටම වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංකය. නිරපේක්ෂ එක්කෙනාමයි. වාතයට සාපේක්ෂව. එහෙම කියන්න ඕනේ නැහැ වාතයට කියලා. කොහොමද වාතය තමයි තියෙන්නේ කාට හරි සාපේක්ෂව කියන වචනේ කියලා තිබ්බේ නැත්තම්. තේරෙනවද කියන එක? එතකොට refraction index of water is equals to 4 divided by 3. ඒක 4 divided by 3 කියලා දාන්නවා. ඊට පස්සේ මෙතන ආලෝකයේ ප්‍රවේගය වාතයේ දීලා තියෙනවා 3 වැඩි කිරීම 10ට. ඉතින් ගන්න පුළුවන්. ගන්න. ඔයා දන්නවා ANW කියන එක කියලා සමානයි. මේක ප්‍රවේගය ඇතුළේ දීලා තියෙන්නේ. කෙලින්ම ලියන්න. CA බෙදීම CW. එතකොට වාතය තුල ආලෝකයේ ප්‍රවේගය ඔයා දන්නවා 3 වැඩි කිරීම 18යි. මෙතන කෙලින්ම මේ වර්තනාංකයට අදාළ අගය දීලා තියෙන්නේ 4 divided by 3. ඒක මෙතන සබ්ස්ටිටියුට් කරන්න ආදේශ කරන්න. මෙතන අපිට CW හොයන්න තියෙන්නේ. එතකොට 9 බෙදීම 4ක් එන්නේ. 9 බෙදීම 4ක්. ඔය 10 ගණන් සුළු කරන්න යන්න එපා. 9 බෙදීම 4ක් නේ. කොහොමද ඔයාලට තේරෙනවා 2 ගානක්. 2 ගානක් තියෙන උත්තරයක් වෙන්න ඕනේ. එතකොට මේ එකකවත් 2 ගානක් නැහැ. එහෙනම් උත්තරේ 1 විතරයි. 2 ගානක් තියෙන උත්තරයක් වෙන්න ඕනේ. එතකොට උත්තරේ 1 විතරයි. ඊළඟට විරල මාධ්‍යයක ගමන් ගන්නා ආලෝක තරංගයක් ගහන මාධ්‍යයකට ඇතුළු වුණාම මොකද වෙන්නේ? ඇතුළු වුණාම ඔන්න බලන්න method of elimination. හැබැයි මේකට හරියට තියරි එක ලේසියෙන් දැනන් ඉන්න ඕනේ. දැන් ඔයා සාමාන්‍යයෙන් තියරි ඉගෙන ගන්න විදිහට බර කරලා ආතල් දීලා උගන්වනකොට මොකද වෙන්නේ? මේ වැඩේ කරගන්න බැරි වෙනවා. එතකොට තමයි ෆිසික්ස් අමාරුයි වෙන්නේ. මේ වෙලාවේ අමාරුවට ඉගෙන ගන්න බෑ. දැන් ලොකු කාලයක් නෑ අපිට. තාමත් පැය ගණන් තියරි ඉගෙන ගන්න වෙලා නම් ලොකු ප්‍රශ්නයක්. හරි. විරල මාධ්‍යයක සිට ආලෝක තරංගයක් ගහන මාධ්‍යයකට යනකොට පුතා තේරුම් ගන්න විරලයි කියන එකකදී සාමාන්‍යයෙන් හයියක් අඩු. සාමාන්‍යයෙන් ඔයා තේරුම් ගන්නකො හයිය අඩු තැනක නිකන් ඔයා නිකන් තියෙන තෙරපිල්ලක් වගේ වැඩි තැනක මේ හිතන්නකො මෙන්න මෙහෙම විරල මාධ්‍යයක් කියන එක හරියට නිකන් මිනිස්සු ගොඩක් අඩු තැනක් වගේ. ගහන මාධ්‍යයක් කියන්නේ මිනිස්සු පිරිච්ච තැනක් වගේ. මොකද වෙන්නේ? පුතා මිනිස්සු ගොඩක් අඩු තැනක වේගෙන් දුවයි යන්න පුළුවන් එක එකාගේ ඇඟේ හැප්පෙන්නේ නැහනේ. හැබැයි මිනිස්සු ගොඩක් වැඩි ගහන වගේ තැනක් තිබ්බොත් එහෙම එක එකාගේ ඇඟේ හැප්පෙනවා. එතකොට සාමාන්‍යයෙන් තේරුම් ගන්න එක එකාගේ ඇඟේ හැප්පෙනකොට කොහොමත් ප්‍රවේගය අඩු වෙනවා. ඒ වගේ උතන වාත අංශු අර මේ අංශු වල සැකැස්මත් එක්ක ආලෝක ප්‍රවේගයක් ගැන හිතන්නත් පුළුවන් එහෙම. ඇත්තම කතා නෙමෙයි මේවා. මේවා තමයි තේරුම් ගන්න තියෙන ලේසිම විදි. ඉතින් මොනවා කිව්වත් විරල මාධ්‍යයක ඉඳන් ආලෝක තරංගයක් ගහන මාධ්‍යයකට ඇතුළු වෙනකොට මොකද වෙන්නේ? පුතා එයාගේ ප්‍රවේගය නම් අඩු වෙන්න ඕනේ. ප්‍රවේගය අඩු වෙනවා බලමු. එහි ප්‍රවේගය වැඩි වේලු. එහෙම වෙන්න පුළුවන්ද? විරල මාධ්‍යයක ඉඳන් ගහන මාධ්‍යයකට තරංගයක් ඇතුළු වීමේදී නෝ තරංග ආයාමයේ පමණක් වෙනස් වේ කිව්වොත් හරියද? ගොඩකින් විරල මාධ්‍යයක ඉඳන් ගහන මාධ්‍යයකට තරංගයක් ඇතුළු වෙනවා. විරල ගහන